සූදානම් පත්තරේ තිබුණු බොහෝ කාරණා අපි උපුට ගත්ත විශේෂයෙන් මේ නැවතත් මතුවලා තිබෙන වසංගත තත්ත්වය හමුවේ ලංකාවට අදාළ කාරණා බොහොමයකට අපි අවධානය දුන්නා. දැන් අපි සූදානම් වෙන්නේ අද දවසේ පිළිසඳරින් ඔබ බලාපොරොත්තුෙන් සිටි ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මේ වගේම ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ජාතික ජනබලවේගයෙන් මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණට ඉදිරිපත් වන්නට බලාපොරොත්තුෙන් සිටින මහින්ද ජයසිංහ මහතා සමග කතා කරන්න. අයිබෝන් සුබ දැසන. ගම්පහ කිව්වහම මේ වෙලාවේ ටිකක් වැඩි අවධානයකුත් යොමු වෙනවා පවතින වාතාවරණයත් එක්ක. ඒ නිසාම මම හිතුවා කතා බහත් අපි එතනින් පටන් ගත්තොත් හොඳයි කියන එක. අපි බලාපොරොත්තු නොවුණු තත්ත්වයක් මේ පාලනයක් කරගෙන එන මොහොතක යලිත් වතාවක විශේෂ වීමක් මේ දකින්න ලැබෙන්නේ. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? ඔයත් වශයෙන්ම දැන් මේක අපි හිතනවා ඊටාම කනගාටුදායක තත්ත්වයක්. අපි කවුරුත් බලාපොරොත්තු නොවුන නමුත් දිගින් දිගටම සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් ඒ වගේම විශේෂයෙන්ම අපේ රටේ ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැත්තෙමුත් මේ කොවිඩ් දෙවැනි රැල්ලක් ගැන රටවල් වලට අනතුරු අඟවමින් තිබුණා. ඉතින් අපේ කොතනද වැරදුනේ කියන එක සම්බන්ධයෙන් මම හිතන්නේ අපි නැවත සිතා බැලිය යුතුයි. ඉතින් වැරදුන තැන කොතන වුණත් දැන් රටේ ජනතාවට තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන්නේ. අපේ දිස්ත්‍රික්කේ ගත්තත් ස්ථාන 34ක් නම් කරලා තිබුණා මේ පැතිරිය හැකි බවට. ඉතින් සමහර තැන් වලින් දැන් මේ වන විට පොසිටිව් රෝගීන් හඳුනගෙන තිබෙනවා. ඉතින් අපි දකිනවා විශේෂයෙන්ම ඒක ඊටාම නරක තත්ත්වයක් ලෙස. ඔව් දැන් මේ වෙලාවේ මුළු රටම යලිත් වතාවක් මේ පිළිබඳ පූර්ණ අවධානය යොමු කරලා තියෙන වෙලාවක්. එතකොට ඔබතුමාලා කරමින් හිටපු දේ මැතිවරණ ක්‍රියාවලිය ඇතුළතදී දැන් ආපහු කතා කරන්න පටන් ගන්නවා මැතිවරණය පවත්වනවාද නැද්ද කියලාත් විවිධ අපි දැක්ක ඔබතුමාලාගේ පක්ෂ නායකතුමාත් සඳහන් කරලා තිබුණා. මම දැක්ක විජිත හේරත් මහත්තයා කියලා තියෙනවා මේ රැස්වීම නවත්තන්නේ නැහැ කියලා. නමුත් පක්ෂ නායකතුමා කියලා තියෙනවා ඡන්දය ගැන මැතිවරණ කොමිසම දැන් හිතන්න ඕනේ කියලා. ආපහු මේක කල් ගියොත් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැද්ද? ඔව් අතවශ්‍යම දැන් ගැටලු ගණනාවක් මුණ දෙමින් තිබෙනවා. එකක් දැන් මැතිවරණ කොමිසම තාම අවසන් තීරණයක් කරන්නේ නැහැ. දැන් ගිය 12 වෙනිදාත් මැතිවරණ කොමිසම සභාපතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්ය සාකච්ඡාවක් පැවැත්වුණා. මේ තත්ත්වය හමුවේ කොහොමද ඡන්දය තියන්නේ කියන එක. එහිදීත් ඔහු අවධාරණය කළේ මේ මැතිවරණය පවත්වන බවට තමයි. කෙසේ වෙතත් දැන් අපි ජාතික ජනබලවේගයේ ලෙස මාලිමාව කණ්ඩායම අපි මේ තත්ත්වයේ හමුවේ ඊයේත් මම ජනහමු ගණනාවක් පැවැත්වුවා. අතිශයින්ම ආරක්ෂාකාරී ලෙස සෞඛ්‍ය උපදේශ නිර්දේශ පිළිපදිමින් අවශ්‍ය පුජ්‍යල දුරස්ථභාවය තබාගෙන ඒ වගේම ඔවුන්ගේ අවශ්‍ය ඒ දෑත් පිරිසිදු කිරීම සැනිටයිසර් පාවිච්චි කරමින් අපි උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස කුඩා ජනහමු පවත්වමින් තිබෙනවා. අපි මුල සිටම මේ තත්ත්වයේ හමුවේ විශාල ජනහමු පැවැත්වීම නතර කරලා තිබුණේ. අපි 100ක් හෝ ඊට අඩු ජනහමු තමයි දිගින් දිගටම පැවැත්වුවේ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ ඒ කියන්නේ අපි තව දුරටත් එමෙ ජනහමු පවත්වාගෙන යනවා. මොකද අපේ කුඩා ජනහමු පවත්වන්නේ ඒකෙන් අර සමහර පක්ෂවල වගේ අපි හිතනවා මේ COVID-19ට අදාළව ගත්තොත් ලොකු අනතුරක් නැහැ. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන් සහ මැතිවරණ කොමිසම පැත්තෙන් ඉදිරියේදී යම් නිර්දේශ ආවොත් ඊට අදාළව අපි ක්‍රියාත්මක වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඔව් අපි වැඩිදුර යන්න ඕනේ. ඊයේ දවසේදී යාපනයේ සංචාරක කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් කළ ප්‍රකාශය ගත්තහම තිබුණේ අනිවාර්යයෙන්ම මේ වාතාවරණයේ මැද උවත් ඡන්දය පැවැත්වීමේ සූදානම්කයි සිටින්නේ. නියමිත දින වකවානුවල තවදුරටත් වැඩි වෙන්නට ඕනේ මේ පිළිබඳ අවධානය සහ ආරක්ෂාව සහතික කර ගැනීමයි කියන එක පිළිබඳව. දැන් අද්දක මුස්සලා ඉල්ලන ඉල්ලීමක් තියෙනවා ගැසට් කරන්න මාර්ගෝපදේශ ගැසට් කරන්න කියලා. ඇයි මාර්ගෝපදේශ ගැසට් කරන්න කියලා මෙතරම් එතුමාට ඉල්ලන්න තරම් ඉඩ තියලා තියෙන්නේ? අතවශ්‍ය මේක තමයි තියෙන ප්‍රශ්නේ. රටේ ජනතාවත් හිතන්න ඕන කාරණේ ඒක. මොකද දැන් මේ මාර්ගෝපදේශ මීට බොහෝ කාලයකට පෙර තමයි සෞඛ්‍ය අංශයට ලබා දීලා තිබෙන්නේ. ඒතකොට ඇයි මේක ගැසට් කරන්නේ නැත්තේ? ඒතකොට මේක ගැසට් කර නොකරන එක ඇතුළෙම ඊටාම පැහැදිලි ඔවුන්ගේ මේ වංක වමනාවක් තිබෙන බවට. මොකද මේ මාර්ගෝපදේශ ගැසට් කරොත් අපි පසුගිය දවස්වල දැක්ක දිගින් දිගටම මේ ඔවුන්ගේ විශේෂ මාණ්ඩුව පාර්ශවයේ වගේම විපක්ෂී සමහර කොටස්වල මේ කිසිදු
නිරෝධායන නීතියක් ඒ වගේම මේ සෞඛ්‍ය අංශවල නිර්දේශ මේ සියල්ල පසෙකට දාලා තමයි ඔවුන් මැතිවරණ ව්‍යාපාරේ නියැලෙමින් සිටියේ. ඒක අඩුම තරමේ දැන් ඔවුන් මම දැක්ක තීරණය කළා තියෙනවා දවස් 3කටද කොහොමද මේක නවත්තන්න තීරණය කළා තියෙනවා. ඒක හරි අපි සතුටු වෙන්න ඕන මොකද එහෙම නොවුනොත් මේ අනතුරටපත් වෙන්නේ මේ රටේ ජනතාව. ඉතින් ඔවුන්ට මේ නිර්දේශ වලට අනුව ක්‍රියාත්මක වෙන්න බැරි නිසා තමයි අපිට බරපතල සැකයක් තිබෙනවා. ආණ්ඩුවේ උවමනාවට ආණ්ඩුවේ බලකිරීමට මේ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්නේ නැද්ද? මොකද ගැසට් කරොත් අනිවාර්ය ලෙසම නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් දැන් ගැසට් නොකිරීම නිසා උන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අරමුණින්ද මේක ගැසට් නොකරන්නේ කියන ප්‍රශ්නය අපිට තිබෙනවා. දැන් ඔබතුමාලා කොහොමත් මේ වෘත්තීය අයිතිවාසිකම් හා සම්බන්ධව ඔබතුමා ලංකා ගුරු සේවා සංගමයේ මේ අධ්‍යාපනය හා සම්බන්ධව තියෙන වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ මෙනෙහින පාර්ශ්වයක්. දැන් මේ වෙලාවේ සෞඛ්‍ය අංශවල සේවකයන්ගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් පිළිබඳවත් අපි දකිනවා ප්‍රශ්නයක් මේ වෙලාවේ තිබෙනවා. PHI මහතුරුත් ඉල්ලීම් කරනවා ඔය ගැසට් එක ප්‍රගීත් මතක් කරත් වගේ මේ නීති රීති ගැසට් කරන්න මාර්ගෝපදේශ ගැසට් කරන්න කියන එක ඊට අමතරව මේ දීමනා සම්බන්ධව ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා. උද්ඝෝෂණයකුත් අපි දැක්කා. දැන් මම ලංකා ගුරු සේවා සංගමේ පමණක් නෙවෙයි මම ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේත් ලේකම්වරයා. විශේෂයෙන්ම සෞඛ්‍ය ඒ වගේම ජල සම්පාදන ඒ වගේම දුම්රිය මේ සියලු වෘත්තීය සමිති අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ යටතේ තිබෙනවා. ඉතින් දැන් සෞඛ්‍ය අංශවල ගත්තොත් පසුගිය කාලෙත් මේ කොරෝනා අසංගතිත දරුණුවට යන මොහොතේදීත් ඔවුන්ට ගැටලු මතුවුණා. ඔවුන්ගේ OT කැපුවා, ඔවුන්ගේ බටා කැපුවා, ඒ වගේ ඔවුන්ගේ වෙනත් දීමනා විශේෂයෙන්ම ඔවුන්ගේ නිවාඩු දිනවල දීමනා මේ දීමනා කප්පාදු කරන්නට කටයුතු කරා. ඉතින් මේ මොහොතේත් ඔවුන්ට සිදු වුණා අරගල කරන්න උද්ඝෝෂණ කරන්න. ඉතින් දැනුත් නැවත එවැනි වටපිටාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ ආණ්ඩුව පහුගිය කාලෙම ඔවුන් හඳුන්වන්නේ සුවවිරෝ කියලා. ඒතර දැන් විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා කොරෝනා වසංගත තත්ත්වය COVID-19 වසංගත තත්ත්වය පසුගිය කාලෙදී යම් ප්‍රමාණයකට පාලනය කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් කරපු කණ්ඩායම තමයි මේ සෞඛ්‍ය අංශවල කාර්ය මණ්ඩලය. විශේෂයෙන්ම අපේ රතුතරුව සහන සේවා බලකාය පසුගිය කාලේ පුරාම ඔවුන්ට අපිට හැකි පමණින් අපි උදව් කළා. මම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් සමහර නිවෙස් වලට මොකද අපේ හෙද නිලධාරීන් හිටියා උන් දවස් ගණන් නිවෙස් වලට ඇවිල්ලා හිටියේ නෑ. ස්වාමියා දරුවනුත් ගෙදර කොටු වෙලා තිබුණා උන්ට බඩු ටික සපය ගන්න බැරුව. එහෙම තැන්වලට මම මැදිහත් වෙලා අපි බඩු මළු ලබා දීලා වියලි ආහාර දවයි ලබා දීලා අපි පැත්තෙන් ඔවුන්ට දක්වන්න පුළුවන් මැදිහත් වීම උපකාරයේ දායකත්වයේ කළා. මොකද අපි දන්නවා ඔවුන් සුවිශේෂී කාර්යභාරයක් කරා. ආරක්ෂක අංශ සුවිශේෂී කාර්යභාරයක් කරා. මේ රටේ ජනතාව ලොකු කැපවීමක් කරා. ඒ වගේම මේ සමස්ත එකතුවක් ලෙස ආණ්ඩුව මේක පාලනය කරන්න අවශ්‍ය කරන ඒ මොහොතේ යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. අපි සියල්ලට අපේ ඇගීම තිබෙනවා. කෙසේ වෙතත් මේ තත්ත්වයේ හමුවේ මේ වන විට සෞඛ්‍ය සේවකින්ට නැවත සටන් කරන්න වීම නම් හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා ආණ්ඩුව පැත්තෙන් අනිවාර්ය ලෙසම ඔවුන්ට හිමි ඔවුන්ගේ අදාළ දීමනා ලබා දී යුතුයි. මොකද අපි දන්නවා මේ වෙනකොටත් අපේ රටේ රාජ්‍ය සේවකයා කියලා කියන්නේ ඊටාම අවම සොච්චම් වැටුපක් ලැබමින් තිබෙන්නේ. ගුරුවරුත් ඇතුළු සමස්ත රාජ්‍ය සේවයේ. ඉතින් ඒ නිසා ඔවුන් බොහෝ දුරට තමන්ගේ ජීවිතේ ගැට ගහගන්නේ මේ අමතර දීමනා වැටුපෙන් නෙමෙයි. මූලික වැටුපෙන් නෙමෙයි. බොහෝ විට මූලික වැටුප ණය වලට කැපෙනවා, ණය වලට හිලව් වෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔවුන්ට ලැබෙන OT එකකින් අමතර දීමනාවකින් තමයි බොහෝ විට ඔවුන්ගේ ජීවිතය අනිකුත් අවශ්‍යතා ඉටු කරගන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම දීමනා කපන්න ගත්තම ඔවුන් කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ? ඉතින් ඒ ගැටලුවට මොකද මේ වෙනකොට අපි දන්නවා කවුරුත් දැන් නැවත අර්බුද ගණනාවක් මතුවලා තිබෙනවා. බැංකු වාරික ගෙවන්න වෙලා තිබෙන සමහරට පොලියත් එක්ක ලීසින් වාරික ගෙවන්න වෙලා තිබෙනවා පසුගිය නොගෙවපු කාලයට අදාළ පොලියත් එක්ක. දැන් මේ ප්‍රශ්න සාකච්ඡා වෙමින් තිබෙනවා. ඉතින් එවැනි වටපිටාවක් ඇතුලේ මේ දීමනා කප්පාදු කිරීම නම් කිසිසේත්ම අනුමත කරන්න බෑ. ඉතින් අපිත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාන ලෙසත් අපි දැඩි විරෝධය පළ කරනවා ඊට. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා වහාම මේ දීමනා ලබා දෙන්න කටයුතු කරන්න. අතුරු ප්‍රශ්න අහන්න දෙන්න මේ හා සම්බන්ධව මේ දැන් අපි දැක්කම මේ සෞඛ්‍ය අංශවල සේවකයින්ට සහන සපයන්න ඔවුන් වෙනුවෙන් කියලා අරමුදලක් පිහිට වෙනවා. ඒ ගැන මොකක් හරි ඔබතුමාලට අධ්‍යයනයක් තියනවද? එයින් මොකක්ද කරන්නේ කියලා? ඔද ඒ ගැන නම් ඉතින් ආණ්ඩුව තමයි පැහැදිලි කරන්න ඕනේ. මොකද මේ රටේ ඔබතුමාලා විමසීම් කළා තියනවද? නෑ අපි එහෙම විශේෂ විමසීමක් නම් කළා නෑ. මොකද දැන් අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ පුරාම මේ විවිධ අරමුදල් පිහිටෙව්වා. ඉතින් විශේෂයෙන්ම අපේ රටේ ජනතාවටත් රාජ්‍ය සේවකින්ටත් මේ අරමුදල් පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ.
ඒ නිසා දැන් මේ COVID-19 අරමුදලට බලහත්කාරයෙන් මුදල් කපන්න සූදානම් වෙනකොට රාජ්‍ය සේවකයන් අති මහත් ප්‍රමාණයක් සාතිච්‍ය බහුතරයක් මීට විරුද්ධ වුණා. ඒ නිසා උන්ට සිදු වුණා වැටුප් කපන එක යම් යම් ශේෂ්ත්‍ර වලට පමණක් සීමා කරන උන් තැපැල් සේවයේ වැටුප් බලහත්කාරයෙන් කැපුවා. දිනයක වැටුප. ඊට පස්සේ ඔවුන් නැගෙනහිර පළාතේ ඒ වගේම සබර්ගම පළාතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සේවකින්ගෙන් දිනයක වැටුප් බලහත්කාරයෙන් කැපුවා. නමුත් අනිත් තැන්වලට ඔවුන් වැටුප් කපන්න සූදානම් වෙනකොට වැඩ කරන ජනතාවගේ අපි විරෝධයත් සමග උන්ට ඒක හකුල ගන්න සිදු වුණා. ඉතින් මේ විරෝධය ආවෙම වෙන කිසිවක් නිසා නෙමෙයි. මීට ඉහතදී එවැනි විවිධ අරමුදල් ගොඩ නැගුවා. සුනාමි අරමුදල් ගොඩ නැගුවා. අපිට මතකයි උතුරු දුම්රිය මාර්ගය හදන්න අරමුදල ගොඩ නැගුවා අධ්‍යාපන අමාත්‍යාංශයත් මැදිහත් වෙලා. ඒ අරමුදල් පිළිබඳව විනිවිදභාවයක් තිබුණේ නැහැ. ඒ අරමුදල් වලට උනේ මොකද්ද කියලා මේ රටේ ජනතාවට පැහැදිලි නැහැ. ඒ නිසා තමයි මොකද බොහෝ දුරට මේ අය විරුද්ධ උනේ. අපි කවුරුත් දන්නවා අපේ රටේ ජනතාව රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත ජනතාව යමෙකුට පීඩාවක් වුණොත් ඒ මොහොතවල් වල ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරනවා. දැන් මේ කොවිඩ් වසංගතයේ හමුවෙත් අපි දැක්කා රාජ්‍යාංශය ඒ වගේම අපි පක්ෂයක් ලෙස මේ කරන වැඩවලට අමතරව පෞද්ගලිකව විවිධ පුජ්‍යලීන් මැදිහත් වෙලා අපිට බොහෝ දෙනෙක් එහෙම කිව්වා. මම මගේ ගේ වටේ පවුල් මෙච්චර ප්‍රමාණයකට මට පුළුවන් ප්‍රමාණයෙන් එහෙම උදව් කළා. ඒත් එහෙම මැදිහත් වුණා. දැන් මට රතුතරුව සාහනසේව බලකාය ලෙස රාගම් ප්‍රදේශයේ එක ව්‍යාපාරික මහත්මයෙක් ඔහු එක් වෙලාවක කිලෝ 5 හාල් පැකට්ස් 50ක් ලබා දෙනවා. ඒ වගේම වියලි ආහාර ද්‍රව්‍ය පැකට් 50ක් ලබා දෙනවා. මේක බෙදා දෙන්න කියලා. මොකද උන්ට අපි පිළිබඳව තිබෙන විශ්වාසයත් එක්ක. ඉතින් ඒ වගේ අපේ රටේ ජනතාව කියන්නේ එවැනි පිරිසක්. තව කෙනෙක් අර්බුදයට කරදරයකට ලක් වුණාට පස්සේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඔවුන්ට පිහිට වෙන පිරිසක්. ඒ කිසි කෙනෙක් මේ COVID-19 අරමුදලට දායක වෙන්න අකමැත්තක් නැහැ. ඔවුන්ට මොන ප්‍රශ්න තිබුණත් ඔවුන් ඒ සඳහා දායක වෙන්න සූදානම්. නමුත් මේ අරමුදල් පිළිබඳව රටේ ජනතාව තුළ තිබෙන්නේ සැකයක්. ඔවුන්ට මේ පිළිබඳව විනිවිදභාවයක් නැති ප්‍රශ්න තිබෙනවා. COVID-19 අරමුදල සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ රටේ ජනතාවට තිබෙනවා. ඔය සියලු කාරණා හමුවේ මම හිතනවා පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් දැඩිව තියෙනවා කියන එක. මේ වෙලාවේ මේ සියලු දේ පිළිබඳව ප්‍රශ්න කරන්න, තර්ක කරන්න, වාද විවාදවල යෙදෙන්න පාර්ලිමේන්තුවක අවශ්‍යතාවයක් දැඩිව තියෙනවා. නමුත් අවාසනාවන්ත විදිහට මේ නැවත ව්‍යාප්ත වීමත් එක්ක තමයි අප කවුරුත් මේ ගැටලුවට මුහුණ පාලා ඉන්නේ. දැන් පාසල් නිවාඩු දීලා තියෙන්නේ මේ සතියක කාලයකට ආරම්භ කළ පාසල්. නැවත පාසල් ආරම්භ කිරීම නිවාඩු දුන්නු අවස්ථාවේ තත්ත්වයට වඩා දැන් මේ දවස් දෙක ගත වෙලා එනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මේකට විශේෂ වැඩපිළිවෙලක අවශ්‍යතාවයක් ඔබට පේනවා. ඔව් ඒත් වශයෙන්ම දැන් පාසල් නිවාඩු දෙනකොටත් අපේ රටේ COVID-19 රෝගීන් හිටියේ එක්කෙනයි. මාර්තු 12 වෙනිදා. මුල්ම අවස්ථාවේ. එතකොට ඒ මොහොතේ තමයි පාසල් නිවාඩු දුන්නේ. දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ වගේම පාසල් නැවත ආරම්භ කරනකොටත් මේ COVID-19 යම් නිශ්චිත පොකුරක තමයි තිබුණේ. හැබැයි දැන් ගත්තොත් මේක ටිකක් සංකීර්ණ වෙලා තිබෙනවා. අපි රට පුරාම විවිධ තැන්වලින් නේ මාතරද ගාල්ලද හම්බන්තොටද මහනුවරද මේ හැමතැනකින්ම කුරුණෑගල මේ හැමතැනකින්ම අපි මේක දැන් ව්‍යාප්ත වෙච්ච එකක් දකිනවා. ඒ නිසා දැන් ගැටලුවක්. මොකද දැන් පහුගිය රාජාංගන යාය 2 විදුහලේ 5 ශ්‍රේණියේ දරුවෙක් මේ රෝගයට ගොදුරු වුණා. ඔහුගේ පියා කන්දකාඩු උපදේශක ලෙස කටයුතු කිරීම නිසා. ඉතින් ඒ නිසා දැන් මේක ටිකක් සංකීර්ණ තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් අපි හිතනවා අනිවාර්ය ලෙසම දැන් මේ පිළිබඳව තීරුම් ගත යුතු වන්නේම සෞඛ්‍ය බලධාරීන්ගේ නිසි මැදිහත් වීම උපදෙස් මත. මොකද අපි දන්නේ නැහැ ඩලස් සලහප්පරුම අධ්‍යාපන ඇමතිවරයා මේ පාසල් විවෘත කිරීම පිළිබඳව ඔහු අධීර ප්‍රකාශයට පත් කළා. ජුනි 29 ගුරුවරු සහ විදුහල්පතිවරු අනත් දින කාර්ය මණ්ඩල පාසලට එනවා. ජූලි 6 පළමු අධීරයේ 5 11 13 ශ්‍රේණිවල දරුවෝ පාසල් වලට එනවා. ඊට පස්සේ ඔව් නේද අපි ගෙන්නනවා. එහෙමනේ කිව්වේ. ජූලි 20 අනිකුත් ශ්‍රේණිවල දරුවෝ ගෙන්නනවා. ඊට පස්සේ ජූලි 27 තවත් පිරිසක් ගෙන්නනවා. අගෝස්තු මාසෙට තමයි 1 2 ශ්‍රේණිවල දරුවන්ව අගෝස්තු 10ට තමයි නිශ්චිතව තිබුණේ. නියමිතව තිබුණේ. ඒකට දැන් මේ දිනමකවානු ප්‍රකාශ කළේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ උපදෙස් මතද කියන එක අපි දන්නේ නැහැ. ඒක අධ්‍යාපන ඇමතිවරු තමයි කියන්නේ. මොකද සෞඛ්‍ය බලධාරීන් අපි දන්නවා නිශ්චිත ලෙස උපදෙස් දීලා තිබුණා, නිර්දේශ ලබා දීලා තිබුණා. පාසල් විවෘත කිරීමේදී මෙන්න මේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි. පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව සිටපු ළමුන් සංඛ්‍යාවට වඩා අඩක් තමයි පන්තික ඉන්න ඕන. ඒ වගේම ඔවුන්ගේ පුද්ගල දුරස්ථභාවය තියාගන්න එක. ඊට පස්සේ ඔවුන් අත්පිරිසිදු කිරීම ඇතුළු ඒ නිර්දේශ ලබා දීලා තිබුණා. එතකොට ඒ නිර්දේශවලට අනුව සෞඛ්‍ය අංශවල උපදෙස් මතද පාසල් ආරම්භ කරන්න තීරණය කරේ කියන එක අපි ඒක දන්නේ නැහැ. ඒක උන් එහෙම අපි හිතනවා එහෙම තමයි. නැතු අධ්‍යාපන ඇමතිවරයා එහෙම කරන්නේ නැහැ. ඉතින් දැන් ප්‍රශ්නයක් තිබෙනවා. නැවත පාසල් නිවාඩු දුන්න සතියකට.
දැන් මේක සතියද නැත්තම් ඉදිරියට යනවද? ඉතින් මේක සම්බන්ධයෙන් ඉතා හොඳ ඒ කියන්නේ දේශපාලන උවමනා වලින් තොරව ළමුන්ගේ ජීවිත අපිට වටිනවා ඡන්දයකට වඩා. ජනතාවගේ ජීවිත වටිනවා අපිට ඡන්දයකට වඩා. තව කාරණාවක් එකතු වෙන්නත් තියෙනවා. එතකොට දැන් මේ සතිය අවසානයේ දැන් මේ සතිය වගේම තමයි අර ඔබ කියපු ඊළඟ අදියර 20 වෙනිදා තව කොටසක් පාසලට එන්නේ ඉන්නවා. ඒතර මේ දෙකොට්ටාස ගැනම හිතන්න වෙනවා මේ පවතින වාතාවරණය. ඔබේ අදහස මොකක්ද? ඒක තමයි අපි විමසන්නේ මේ වෙලාවේ. ඔබ මොකද හිතන්නේ මේ පවතින වාතාවරණයත් එක්ක මොන වගේ වැඩපිළිවෙලකට යාම හොඳයි? ඔව් අපි හිතන ඇත්ත වශයෙන්ම දැන් මේ පවතින වාතාවරණයත් එක්ක දෙමව්පියෝ තැති අරගෙන ඉන්නේ. තමන්ගේ දරුවෝ තමයි ඔවුන්ට වටින්නේ. ඒ නිසා ඇත්තටම දරුවා ඉගෙන ගන්නත් රටේ ජනතාවට කුමන දේ කරන්නත් ඔවුන් ජීවත් වෙලා සිටිය යුතුයි. ඒ නිසා අපි හිතන ජීවිතය වැදගත්, දරුවන්ගේ අධ්‍යාපනයත් වැදගත්, ඒ වගේම ජීවිතය ඊට වඩා වැදගත්. ජීවිතේ බේරුණොත් තමයි ඔවුන්ට අධ්‍යාපනය රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව ඉතා හොඳින් කල්පනා කරමින් තීරණ ගත යුතුයි. අපි හිතනවා මේ තත්ත්වයේ හමුවේ තවදුරටත් පාසල් වසා තැබීම තමයි යෝග්‍ය වන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ. ඒක ලංකා ගුරු සේවා සංගමයේ විදිහට ඔබ කරන ලංකා ගුරු සේවා සංගමයේ ලෙස මම කරන අදහස් දැක්වීමක්. ඉතින් ඒක මට අවසාන අදහසක් දෙන්න බෑ. ඒ අවසාන තීරණය ගත යුතු වන්නේ අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් ඒකාබද්ධව ගනු ලබන තීන්දුව මත. කතා බහ කරමින් හිටියේ මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරඟ වදින ලංකා ගුරු සේවා සංගමේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සමග අවසාන වශයෙන් අපි අවධානය දුන්නේ මේ පාසල් වලට සිද්ධ වෙන බලපෑම, පාසල් වලට දරුවෝ ගෙන්වීමේ තිබෙන බලපෑම පිළිබඳව රට වශයෙන් ගත්තොත් මහින්ද ජයසිංහ මහත්මයා මේ වෙලාවේ දැන් අර අවසාන වශයෙන් අපි පාලනයක් ඇති කරගත්තු තැන තමයි නාවික හමුදා පොකුර මැඩ පැවැත්වීමත් එක්ක. නමුත් ඒ වෙලාවේ රට පැවති තත්ත්වයට වඩා මේ වෙලාවේ පවතින තත්ත්වය වෙනස්. ඊට වඩා නිදහසක් ජනතාව භුක්ති විඳින්න ඉන්න වෙලාවක තමයි, ලොක්ඩවුන් එකක් නැතුව ඉන්න වෙලාවක තමයි මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ කාරණාව පිළිබඳව අපිට වඩාත් අවබෝධය යොමු කරන්න, කියන අවධානය යොමු කරන්න වෙනවා, අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා. ඔබ හිතන්නේ දැන් මේ වාතාවරණය හමුවේ රජය ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක් කියලාද? මොකද අපි සෑහෙන දුරට දැක්කා කල් තියාම රජය රට වහලා මේ අවශ්‍ය ගුවන් තොටුපළ වහලා ක්‍රමවේද නොගැනීමේ බරපතලකම තමයි අපි පසුව වින්ද කියන චෝදනාව නිරන්තරයෙන් රජයට එළවෙනවා. ඒ නිසයි මම ඔබෙන් අහන්නේ මේ අවස්ථාවේ රජය ගත යුත්තේ මොන ක්‍රියාමාර්ගයද? ඔව් අතවශ්‍යම දැන් පසුගිය කාලේ තිබුණේ රට ලොක්ඩවුන් තත්ත්වයක තිබුණේ. ඒ නිසාම මේක පැතිරීම බොහෝ දුරට සීමා වුණා. නමුත් දැන් ගත්තොත් රට විවෘත වීමත් එක්ක නිකන් සාමාන්‍ය තත්ත්වයටම බොහෝ දුරට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා පොදු ප්‍රවාහන සේවයේ වෙනදා වගේම විශාල පිරිසක් බස් රථවල සහ දුම්රියවල ගමන් කරමින් තිබෙනවා. ඒ වගේම තමයි අනෙකුත් ස්ථානවලත් විශාල පිරිසක් ගැවසෙමින් තිබෙනවා. ඒ නිසා දැන් අපි දන්නේ නැහැ දැන් ආණ්ඩුව පැත්තෙන් මේ පිළිබඳව වඩා දැඩි සැලකිල්ලක් ගත යුතු තිබෙනවා. ඡන්දය කෙසේ හෝ පවත්වා ගැනීමට උත්සාහ දිරීම නිසාම රට මේ තත්ත්වෙම මෙහෙම පවතිනවාද? ඉතින් ඒක ආණ්ඩුව තමයි තීරණය කරන්න ඕන නැවත කොයි විදිහටද මේක සීමා කරන්න කියන එක. නමුත් කෙසේ වෙතත් යම් සීමා කිරීමක් කළ යුතුයි අනිවාර්ය ලෙසම. එම නොවුනොත් මේක මීට වඩා පුළුල් ලෙස පැතිරෙන්නට ඉඩකඩ තිබෙනවා. සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කළේ ඒක. ඉතින් ඒ තත්ත්වය පිළිබඳව මොකද අපි දැක්කා මේ COVID-19 මර්ධන තාක්ෂණික කමිටුව මාසයක් කැඳවලා නැහැ කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරී සංගමේ පැත්තෙන් චෝදනාත්මක ස්වරූපිනුත් ඔවුන් ඒ පැත්තෙන් අදහස් ඉදිරිපත් කරනවා. ඒ නිසා ඔවුන්ගේ උපදේශ නිර්දේශ මත යම් කිසි සීමා කිරීමකට අයුතු තිබෙනවා. ඒක නැවත ඇඳිරි නීතිය දාන එකද නැත්නම් මේ රට සම්පූර්ණයෙන් වසා දාන එකද කියන එක අපිට කියන්න බෑ. නමුත් ආණ්ඩුව පැත්තෙන් මේක වඩා දැඩි සැලකිල්ලට ලක් කළ යුතුයි. නමුත් අපිට දැනෙන්නේ නැහැ ඔවුන් එහෙම සැලකිල්ලට ලක් කරන බවක්. ඔවුන් මේක නිකන් තවදුරටත් සාමාන්‍ය තත්ත්වයට රට යන්න ඉඩ හැරෙමින් තිබෙන එකක් තමයි තිබෙන්නේ. ඉතින් අපේ ප්‍රාර්ථනය මේක රට වහලා දාලා සම්පූර්ණ මේව කරන එක නෙවෙයි. නමුත් මේ තත්ත්වය පාලනය කරගන්න නම් යම් සීමා කිරීමකට යා යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. දැන් ලොක්ඩවුන් කිරීම ගැන සඳහන් වෙච්ච නිසා ප්‍රගීත් ආපහු දැන් අපි අනිත් පැත්තට කල්පනා කරලා බැලුවොත් ආපහු මුළු රටම යලිත් අර්බුදයකට මුහුණ දෙනවා පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කිරීමකට ගියොත්. ආපහු අපි හිතුවොත් රාජ්‍ය සේවකයින් අර්බුදයට පත් වෙනවා, පෞද්ගලික අංශ සේවකයින් වෙනකොට රැකියා අහිමි වෙලා ඉන්න පිරිස් ගණනාවක් ඉන්නවා. එතකොට දැන් මේ වෙලාවේ ඔබතුමා මේ වෘත්තීය සමිතිය හා මේ වෘත්තීය අධිවාසිකම් පිළිබඳව මුලින් සඳහන් කරපු නිසා මම මේක අහන්නේ මේ රැකියා අහිමි වූ පිරිස්
එතකොට අපි පසුව කතා කරමු මේ අපි රට විරුවන් කියලා හඳුන්වන පුද්ගලයන් පිළිබඳව. අපි මුලින්ම කතා කරොත් ලංකාව ඇතුලේ මෙමකට ලක්ෂ ගානකට සහන සේවකයන් කියන විදිහට කටයුතු කරපු එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර්ස් එහෙම නැත්නම් පාර්ට් ටයිම් වැඩ කරපු බොහෝ දෙනාට රැකියාව හිමි වෙලා තියෙනවා. එතකොට ඒ අය ගැන ඔබතුමාලාගේ මැදිහත් වීම මදි කියලා මට හිතෙනවා කියලා කිව්වොත් නෑ දැන් මම පසුගිය දවස්වල අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිසකුත් ආණ්ඩියම්මලම් ප්‍රදේශයේදී මුණ ගැහුණා. උන් සමග සාකච්ඡා කළා. විශේෂයෙන්ම ඊට අදාළව අපි අපේ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති ය තමයි අන්තර් සමාගම් සේවක සංගමය. අපි අන්තර් සමාගම් සේවක සංගමයේ මීට මැදිහත් වෙමින් තිබෙනවා. මොකද අපි අපේ වෘත්තීය සමිති ශේෂ්ත්‍රයේ විශේෂයෙන්ම මානයෝජනය කරන රාජ්‍ය අංශය අපි පෞද්ගලික අංශය තිබෙනවා. ඒ වගේම අපි වතු ශේෂ්ත්‍ර තිබෙනවා. ඒ ශේෂ්ත්‍රවල අපි මේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙමින් තිබෙනවා. රාජ්‍ය අංශයේ සේවකින් මුණ දෙන ගැටලු පිළිබඳව අපේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ශේෂ්ත්‍රයත් ඒ වගේම පෞද්ගලික අංශයේ අන්තර් සමාගම් සේවක සංගමයත් මීට මැදිහත් වෙමින් තිබෙනවා. ඔවුන්ට අදාළව ඒ ගත යුතු ගත හැකි ක්‍රියාමාර්ග වලට අපි අවතීර්ණ වෙමින් තිබෙනවා. ඉතින් ආණ්ඩුවෙත් වගකීමක් තමයි ඔවුන් පෞද්ගලික අංශය නිසාම ඔවුන් අත්හරිනවා වෙනුවට ඊට මැදිහත් වෙන එක. මොකද දැන් මේ මොහොතේ මම කියපු ආයතනයේ 600 ගානක රැකියා නතර කළා තිබුණා මාස 6ට වඩා අඩු සේවා කාලයක් තිබුණා. උන්ට සති 3ක වගේ වැටුපක් තමයි ලබා දීලා තිබුණේ. ඉතින් ඒක කිසිසේත්ම සාධාරණ නැහැ. ඊට අදාළව අපි මැදිහත් වෙමින් තිබෙනවා. ඒ වගේම දැනට සමහර ආයතන තිබෙනවා මම මේ සඳහන් කරන ආයතනෙත් දැන් ඔවුන්ගේ වැටුපෙන් අඩක් තමයි ගෙවන්නේ. ඒක කිසිසේත්ම උන්ට ප්‍රමාණවත් නැහැ. ඉතින් ඔවුන් වසර 30ක් 40ක් වගේ පැරණි සමාගම්. ඉතින් සමාගම් වලට මෙවැනි වටපිටාවක් ඇතුලේ අපි විශ්වාස කරනවා යම් කාලයක් තමන්ව පෝෂණය කරපු නේ තමන්ගේ ආයතනය රැක බලාගත්ත මේ සේවකයින් වෙනුවෙන් යම් කාලයක් ඔවුන්ට හැකියාව තිබෙනවා වුණ නඩත්තු කරන්න. ඉතින් මේ මොකද මුල් අවදියේ තියෙන ආයතනයක් නෑ. ඒ කියන්නේ අවුරුද්දක් හෝ දෙකක් නම් ආරම්භ කළා වුන් විශාල ප්‍රාග්ධනයක් එක්රැස් කරගෙන නැතුව ඇති. ඉතින් එවැනි අය හැර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙච්ච ආයතන වලට හැකියාව තිබෙනවා තමන්ගේ ආයතනය ගොඩනගපු ඒ වෙනුවෙන් ලේ කඳුළු දහදිය වගුරපු ඔවුන්ගේ සේවකින්ව රැක බලා ගන්න උන්ට හැකියාව තිබෙනවා. ඉතින් දැන් අපි හිතනවා මේ தત્ත්වයේ හමුවේ ආණ්ඩුව වැඩියෙන් අවධානය යොමු කළ යුතුයි. මේ පෞද්ගලික අංශයේ හාම්පුතුන් ඔවුන්ට අදාළව අපි කියන්නේ උන්ට නීති රීති දාලා බලපෑම් කළා නෙවෙයි. නමුත් ඔවුන් සමග යම් සංවාදයකට ආයුතු තිබෙනවා. මේ සේවකින් කොහොමද මෙවැනි වටපිටාවක් තුල රැක බලා ගන්නෙ. ඊළඟට අනිත් කාරණේ තමයි දැන් රට සම්පූර්ණ වසා දැමීමකට මම හිතන්නේ ඒක ප්‍රායෝගික නෑ. දැන් මේ தત્ත්වයේ හමුවේ. නමුත් යම් ලිහිල් කිරීම යම් සීමා කිරීමකට යා යුතුයි. ඒ නිසා තමයි දැන් මැතිවරණය වුණත් මේ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කළ යුතුයි කඩිනමි. එහෙම ගැසට් කළොත් තමයි මේ මැතිවරණ තව දැන් අද ගත්තොත් 15 වෙනිදා තව හරියටම දින 20ක් තිබෙනවා. ඒතර මේ දින 20 ඇතුලේ දින 18ක් තිබෙනවා ප්‍රචාර කටයුතු කළ හැකි. දෙසැම්බර් සමයින අගෝස්තු මාසයේ 2 වෙනිදා තමයි ප්‍රචාර කටයුතු අවසන් වෙන්නේ. ඒතකොට ඒ දක්වා දින 18ක වගේ කාලයක් තිබෙනවා. ඉතින් මේ දින 18 ඇතුළේවත් අඩුම ගානේ මේ සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරොත් අපිට යම් සීමාවක් කරගන්න පුළුවන්කම තිබෙනවා. බැරි වෙලාවත් දැන් මම දැක්කා ඊයේ ප්‍රවෘත්ති වල පළ වෙන උතුරු මැද පළාතේ සමහර අපේක්ෂකිනුත් PCR පරීක්ෂණ වලට ලක් කරලා තිබෙනවායි කියලා. මොකද අර රාජාංගනේ සමහර මළගෙවල් වල අපේක්ෂකින් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒවා සීමා කරගන්න පුළුවන් වෙන්නේ මේ නිර්දේශ ගැසට් කරලා ඊට අදාළ තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන නීතිමය තීන්දුව తీරන ගන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කළොත් ඉතින් එහෙම ප්‍රමාද වෙන්න මේක තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් තිබෙනවා. ඔය මේ ඔබ පිළිතුරු දීම ආරම්භ කළේ රැකියාව පිළිබඳ කාරණාවෙන් නිසා මම මේ අහන්නේ ඔය ලක්ෂ ගණනින් රැකියාව අහිමි වීම පිළිබඳව සෑහෙන කතා බහක් තියෙනවා. කතා කරනවා ලක්ෂ 3ක් කියලා කියනවා. ගණන් මිනුම් එක ආකාර වලින් සඳහන් වෙනවා. නමුත් මං හිතනවා රජයට මෙහි යම් බලපෑමක් එල්ල කරන්න මේ සම්බන්ධ දත්ත තොරතුරු රැස් කිරීමක් සිදු වෙලා නැහැ කියන එකක්. දැන් ඔබතුමා ඇවිත් මේ කියන කතාව තව කෙනෙක් මේක අහගෙන ඉඳලා කියන්න පුළුවන් ලක්ෂ ගානකට රස්සාවල් නැති වෙලා කියලා. පත්‍රවල එක් දේශපාලනික පක්ෂවල නායකයෝ කියන කතා බලලි වෙලා ජනතාව හිතන්න පුළුවන් ලක්ෂ ගානකට රැකියාව නැහැ කියලා. සැබෑම තත්ත්වයේ ඒ උවත් මේ ගැන දත්ත රැස් කිරීමක් වෙලා තියෙනවද? මොකද යම් පදනම් මත තමයි යම් සේවය කරන්නේ කොන්ත්‍රාත් පදනම් මත මේ ආදී විවිධ වශයෙන්. එතකොට මේ ගැන රැස් කිරීමක් තියෙනවා තොරතුරු රැස් කිරීමක්. නැත් වශයෙන්ම අපි හිතන්නේ තාමත් එවැනි අවසන් තොරතුරක් රැස් කරන්න අසමත් වෙලා තියෙනවා. මේකේ කම්කරු අමාත්‍යාංශයේ වගකීමක් මේ තොරතුරු එක් රැස් කරන එක. විශේෂයෙන්ම ඔබ කිව්වා වගේ මෑන් පවර් සේවකින්. ඔවුන් විශාල රැකියා අනතුරකට මේ මොහොතේ මුණ දීලා ඉන්නවා. ඉතින් මෑන් පවර් සේවකින් ඒ වගේම කොන්ත්‍රාත් සේවකින් ඇතුළු පිරිසක් අර
ආයතනවල ස්ථිර සේවකින්ගෙත් වැටුප් කප්පාදු වීමකට ඔවුන් ගොදුරු වෙමින් තිබෙනවා. ඊට අමතරව එහෙම නැති මෑන් පවර් සේවකින් සහ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන අයගේ රැකියා දැඩි අනතුරකට ලක් වෙලා තිබෙනවා. ඒ ආණ්ඩුවේ වගකීම තමයි දැන් මේ කවුරු හරි විපක්ෂයෙන් හෝ කවුරු හරි විවිධ සංඛ්‍යාලයකන කියනවා නම් ඒක නිවැරදි කිරීමේ නිශ්චිත සංඛ්‍යාලයකන ඉදිරිපත් කිරීමේ නිවැරදි කිරීමේ හොඳම හැකියාව තිබෙන තැන තමයි කම්කරු අමාත්‍යාංශය. ඔවුන් සතුව තොරතුරු තිබෙනවා. ඉතින් ඔවුන්ට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් නේ ඔවුන් සතුව ලියාපදිංචි වෙච්ච අපේ ආයතන පිළිබඳ තොරතුරු තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ වගකීම තමයි නිශ්චිත ලෙස මේ තොරතුරු රටට කියන එක. එහෙම නොවන තාක්කල් තමයි මේ විවිධ තොරතුරු යන්නේ. දැන් COVID-19 සම්බන්ධයෙන් වුණත් ආණ්ඩුව නීති දානවා කටකතා පතුරවන්න එපයි කියලා. ඉතින් කටකතා පැතිරෙන්නේම ආණ්ඩුව පැත්තෙන් නිශ්චිත තොරතුරු රටට නොකියන නිසානේ. නිසා ආණ්ඩුවේ වගකීම තමයි නිශ්චිත තොරතුරු රටට කියන එක. මම දැක්කා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂතුමා එතුමත් පැහැදිලිව සඳහන් කරනවා මේ පිළිබඳව තොරතුරු වසන් නොකළ යුතුයි. ඒ වගේම අපේ රටේ සෞඛ්‍ය අංශවල විශේෂයෙන්ම රජ්‍ය වෛද්‍ය සංගමය වගේත් මම දැක්ක කියනවා මේ ඇත්ත රටට කියන්න ඕන. මොකද ඇත්ත වසන් කරන්න වෙනත් තොරතුරු ගලා යනවා. ඒක ඊට වඩා භයානකයි. රජයක් ඇත්තම තොරතුරු කිව්වත් විපක්ෂයක් විරුද්ධ මතධාරීන් සෑහීමකට පත් වේවිද? ඒක තමන්ට අවශ්‍ය දේ බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අය තමන්ට හිතන දේ කොහොම හරි කියන්න ගන්න උත්සාහයක් කොච්චර රජේ තහවුරු කරලා කිව්වත් මොනවා කිව්වත් එහෙම දේවල් වෙන්න බැරිද යත? නෑ එහෙම වෙන්න පුළුවන්. ඉතින් එවැනි විපක්ෂයක් තියෙනවා. දැන් අපි නම් එහෙම එකක් නෙවෙයි. අපි තාම පැහැදිලිව පහුගිය කොරෝනා වසංගත හමුවෙත් අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපේ රතුදරුව සහන සේවා බලකාය ලෙස අපි විශාල ලෙස මැදිහත් වුණා මේ කටයුත්තේදී යම් සහන සේවා කටයුතු කරන්න. ඉතින් අපි හිතනවා ඒක ඇත්තෙන්ම එක අනියම් ලෙස ආණ්ඩුවට සහයෝගයක්. රෝහලකට අවශ්‍ය කරන උපකරණ ටිකක් අපි මැදිහත් වෙලා දෙනවා නම් ඒක ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕන වැඩි අපි කරාට පස්සේ නේ දැන් අපි ගම්පදිශය ගත්තොත් මීගම රෝහලේ අපි දැඩි සත්කාරකයකට අනුබද්ධව අතිරේක ගොඩනැගිල්ලක් ඉදි කරලා දුන්නා. වතුපිටුල් රෝහලට අපි විශාල ලෙස සහන ඒ කියන්නේ ස්ප්‍රේ මැෂින් එකක්, ඒ වගේම අත්සෝදන ස්ථාන 13ක්, කිරිබදුරු රෝහලට අපි අත්සෝදන ස්ථානයක්, ගම්පහ රෝහලට අත්සෝදන ස්ථානයක්, මේ ආදී විවිධ පහසුකම් ලබා දෙන්න අපි කටයුතු කරා. ඉතින් ඒ වගේ ඇතුලේ අනියම් ලෙස ආණ්ඩුවට යම් සහායක් ලැබෙනවා. මොකද ආණ්ඩුව පැත්තෙන් කරන්න ඕන වැඩ කටයුතු ප්‍රමාණයක් අපි කරනවා. ඒ වගේම අර PP කිට් එක ආරක්ෂිත ඇඳුම් කට්ටල අපි විශාල ප්‍රමාණයක්, මූණුආවරණ අපි හැම පොලිසියකටම වගේ ගම්පහ දිස්ත්‍රික්කයේ මූණුආවරණ ලබා දුන්නා. හමුදා කඳවුරු වලට මූණුආවරණ ලබා දුන්නා. ඒ ආදී ලෙස අපි මේ කටයුතු කළේ කිරීම ඇතුලේ ඇත්තටම ආණ්ඩුවට යම් සහායක් ලැබුණා. ඉතින් අපිට නම් එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි මේ බොරදියේ මාළු බාන්න සූදානම් වෙන්නේ නැහැ. අපි කියන්නේ ඇත්ත තොරතුරු රටට ආවරණය කිරීම ඇතුලේ අපි කාටත් ඒක පහසුවක් වෙනවා මේ රෝගෙන් වැළකීම සඳහා. ඒක දැන් තව කාට හරි මේක ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරලා මේ වෙලාවේ මේ යම් දේශපාලන වාසි ගන්න සමහර උත්සාහ කරනවා නම් ඒක සිදු කළ යුතු නෑ මේ මොහොතේ. මොකද අපි මුල සිටම ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් අපි හිටියේ අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා නාම යෝජනා අවසන් වුණු මාර්තු මාසේ 19 වෙනිදා ඔහු අපි කිව්වේ නීත්‍යානුකූල අවශ්‍යතාවයක් නිසා අපි නාම යෝජනා බාර දෙනවා. මොකද එහෙම නොවුනොත් අපිට ඡන්දෙ ඉදිරිපත් වෙන්න වෙන්නේ නැහැ. නමුත් මේ මොහොතේ මේ රටේ සමස්ත ජනතාව, සමස්ත දේශපාලන පක්ෂ ඒකාබද්ධව එකතු වෙලා මේ COVID-19 වසංගතයට මුහුණ දිය යුතුයි. අපි අදටත් ඉන්නේ ස්ථාවරේ. නිසා අපි ආණ්ඩුවට දිගින් දිගටම අපි සාකච්ඡාවලදී අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවලදී බල කරා පොදු යාන්ත්‍රණයක් හදලා අපි මුහුණ දෙමු. නමුත් පොදු යාන්ත්‍රණයක් හදන්න ආණ්ඩුව අසමත් වුණා. හැබැයි අපි පොදු යාන්ත්‍රණයක් හදන්න ආණ්ඩුව අසමත් වුණ නිසා අපේ වගකීම අපි පැහැර හැරියේ නැහැ. අපි පුළුවන් ලෙස අපේ වගකීම අපි මේ මොහොතේ පසුගිය කාලේදී ඉටු කරා. ඉතින් දැනුත් අපි ඉන්න ස්ථාවරේ තමයි මේ රටට ඇත්ත තොරතුරු එළිදරව් කිරීම අපි හිතන්නේ නැහැ මේ ආණ්ඩුවට ඒක මදිකමක් හරි මදි පුංචිකමක් කියලා. මේ தත්ත්වයට නිවැරදිව රටට එළිදරව් කරාට පසුව ජනතාවත් මීට මුණ දෙන්න අවශ්‍ය කරන මේ සූදානම හදා ගන්නවා. එහෙම නොවුනට පස්සේ වෙන දේ තමයි දැන් මම දැක්කා ඒක ඇත්තද වරුද්දක් නැහැ. දැන් ජයවර්ධනපුර වෛද්‍ය ඒකකය මේ PCR පරීක්ෂණ වලින් ඉවත් වෙනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. ඒතකොට දැන් එවැනි තත්ත්වයකට යන්න නොදී නේ ඒ කියන්නේ ඇත්තට පොසිටිව් වෙන ප්‍රමාණය ඇත්තට රටට එළිදරව් කරන එක තමයි ආණ්ඩුවක වගකීම. එහෙම වුණොත් තමයි අපිට මේ COVID-19ට හරියට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව තොරතුරු වසන් කරොත් යම් කිසි හේතුවක් මත නේද දේශපාලනිකව අවාසියක් වෙයි වගේ කියලා මං හිතන්නේ එහෙම එකක් වෙයි කියලා. මොකද මේක මේ ආණ්ඩුව හිතාමතා පතුරවනවා නෙවෙයිනේ. ඒ නිසා ඒ ආණ්ඩුවට එහෙම
අවශ්‍යක අනාවරණය කිරීම ඇතුළෙම තමයි අපිට මේකට හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබෙන්නේ. සහ දැන් එතනින් මිදිලා අපි ආවතින් ඔබතුමා මෙවර මහමැතිවරණට ඉදිරිපත් වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කය ගත්තාම කොළඹ ඇරුණාම මම හිතන්නේ ඊළඟට තියෙන වැඩිම තරඟකාරී දිස්ත්‍රික්කය. මේ මොහොතේ ප්‍රධාන පක්ෂ දෙකත් පක්ෂ 3 4 බවට පත් වෙලා වෙන වෙනම තරඟ වදින වෙලාවක තුන්වෙනි බලවේගයේ විදිහට ජාතික ජන බලවේගයට තැන නැති වෙයිදෝ කියන අඩමානිකුත් ජනතාව අතර තියෙනවා. ඒතර ඒකත් ආරක්ෂා කරගෙන මහින්ද ජයසිංහ මහත්තයාට පාර්ලිමේන්තුව යන ඉඩක් තියෙයිද ගම්පහෙන්? මෙහෙමයි. දැන් එකක් අපි තුන්වෙනි බලවේගය නෙමෙයි. අපි මේ රටේ විකල්ප බලවේගය. ඉතින් මේ වතාවේ මේක සම්පූර්ණ ජනාධිපතිවරණයට වඩා වෙනස්. ජනාධිපතිවරණයේ දිනුවේ එක්කෙනයි ඡන්ද කොට දෙකට බෙදුනා. දිනන අපේක්ෂව දෙන්න අතරේ තරඟය හැදුනා. ඊට අමතරව ජාතිවාදය, ආගම්වාදය, මේ සියල්ල රට ජාති ආගම මේ සියල්ල පෙරට ආවා. ඒ ඇතුළේ තමයි මේ ඡන්දේ බෙදුනේ තීරණය වුණේ. නමුත් ඊටාම පැහැදිලිව මේ මැතිවරණයේ සැලකිය යුතු වෙනසක් සිදු වෙමින් තිබෙනවා. ඊයේත් පෙරේදා දවස්වල තැපැල් ඡන්ද ප්‍රකාශ වීම ආරම්භ වුණා. ඉතින් මම මගේ Facebook එකෙත් ඒ සම්බන්ධයෙන් පළ කරා තැපැල් ඡන්දවල ප්‍රතිචාර ඉතා ඉහළයි කියලා. මොකද අපිට හැම පැත්තකින්ම ගුරුවරු අනිකුත් රාජ්‍ය සේවකයින් කතා කරමින් ඔවුන්ගේ අපිට තිබෙන සහයෝගය ප්‍රකාශයට පත් කරා. මොකද අර බර්ට් ඕල්බ්‍රෙස්ට් කිව්වනේ වර එක අපි අලුත් ජනතාවක් පත් කරගන්න ඕන කියලා. ඒකේ අදහස මේ අපේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් වෙච්ච ජනතාව අරගෙන ගිහිල්ලා මූදට දාලා වෙන කොහෙන් හරි ජනතාවක් ගෙනල්ලා ඒ වෙනුවට පත් කරගන්න එක නෙවෙයිනේ. කියන්නේ ජනතාව වෙනස් වෙන්න ඕන, අලුත් වෙන්න ඕන. ඒක තමයි මේ කියන එකේ අදහස. ඉතින් අපි දකිනවා දැන් ජනතාව අලුත් වෙමින් තිබෙනවා. ජනතාව වෙනස් වෙමින් තිබෙනවා. නිසා වුන් අපේ දෙසට හැරෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ මැතිවරණයේදී අපි තා හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙන ගම්පදිසිය ගත්තොත් අපි 21 දෙනා නීතිඥවරු 3 දෙනෙක්, ඉංජිනේරුවරු දෙන්නෙක්, වෛද්‍යවරු 3 දෙනෙක්, ගුරුවරු දෙන්නෙක්, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, තරුණ ව්‍යවසායකයෙක් මේ ආදී විවිධ ශේෂ්ත්‍රවල පැතිරුණු ඉතා හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා. ඒ ජනතාවෙන් තිබුණු විවිධ අත්දැකීම් තිබෙන සැලකුතු පිරිසක්. එහෙම කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ නිසා ජනතාව අපේ දෙසට හැරෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ගම්පදිශ විතරනේ මුළු රටේම එහෙමයි. මොකද අපේ අපේක්ෂක කණ්ඩායම, ඒ වගේම අපේ වැඩපිළිවෙල, අපේ ප්‍රතිපත්තිය ඒකත් එක්ක අපි හිතනවා මේ ප්‍රතිඵලය ඉතා හොඳ එකක් බවට පත් වෙනවා. ඒ වගේම අපි අතරේ මනාප තරගයක් නැහැ නේ. දැන් මම අංක 18න් තරම් කරනවා, අපේ විජිත් සහෝදරයා අංක 21න් තරම් කරනවා, අපේ අනිත් සුන්දරම් සහෝදරයා අංක 1න් තරම් කරනවා. මේ ආදී අංක 21ක් තියෙනවා. හැබැයි අපේ අතරේ මනාප තරගයක් නැහැ. අපි කවුරුත් සාමූහික ප්‍රයත්නයක නිලනින් මට පුළුවන්කම ලැබිලා තිබෙනවා තව අපේක්ෂකයෙක්ගේ රැස්වීමකට ගිහින්. දැන් ඊයේ මං ජයලාසන හිටියේ. ජයලාසන අපේ ස්ටෙප්නි ප්‍රනාන්දු සහෝදරයත් එක්ක මට පුළුවන්කම තිබෙනවා ගිහින් සහෝදරයට ඡන්ද දෙන්න කියන්නේ. අද මම මහරාසනේ අවසරුවේ මෙතන මේ වැඩසටහනෙන් අනතුරුව ඉතින් අපි මහරාසනේ කොළසිසිලා සහෝදරයා, හේමාලි වීරසිරි සහෝදරිය දෙන්නෙක් තරම් කරනවා. ඉතින් මට පුළුවන්කම තිබෙනවා ගිහින් ඔවුන්ට ඡන්දයක් දෙන්න කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපිට මේකේ තරගයක් නැහැ. අපිට මේකේ මනාපපුරයක් නැහැ. ඒ වෙනස්කම් රටේ ජනතාව දකිමින් තිබෙනවා. ඉතින් මේ මැතිවරණයේදී අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම ලෙසම අපේ ප්‍රතිඵල ඉහළට ඔසවා තබනවා. ගම්පහ දිස්ත්‍රික්කෙදිත් අපිට සැලකිය යුතු නියෝජනයක් ලැබෙනවා. මොකද අපිට දැනට ඉන්නේ එක മന്ത്രി ධූරයයි අපිට තිබුණේ. විජිත සහෝදරයා තමයි ඒක නියෝජනය කළේ. ඉදිරියේදී අපි විශ්වාස කරනවා අපි කීප දෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තුවේ අසුන් වෙන් කරන්න ගම්පහ දිස්ත්‍රික්කේ බුද්ධිබත් ජනතාව සූදානම් වෙලේ නම් ගම්පහ දිස්ත්‍රික්කේ තමයි වැඩිම ඡන්ද තිබෙන්නේ. 18 ලක්ෂයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. අපිට කියන්නකෝ ඒ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මේ ජාතික ජන බලවේගයෙන් ඔබව පාර්ලිමේන්තු යවන්න ඔබ කියලා මම අදහස් කරන්නේ ඔබේ කණ්ඩායම යවන්න ජනතාවට හිතෙන්න හේතු මොනවද තියෙන්නේ මේ වෙලාවේ? ඔව් දැන් අපි 2000න් පසුව ගත්තොත් 2000 අපිට മന്ത്രിවරු 10 දෙනෙක් හිටියා. ඒ 10 දෙනාගේ සිට ඊට පස්සේ 2001 අපිට 16ක් හිටියා. ඊට පස්සේ 2004 අපිට 41ක් ආව, අපිට 39ක් ඉතුරු වුණා. ඉතින් මේ හැම මොහොතකම අපේ മന്ത്രിවරු මේ රටේ ජනතාව වෙනුවෙන් ඉතා ඉහළින්ම අපේ කාර්යභාරය ඉටු කරලා තිබෙනවා. දැන් 2000 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව අස්ථාවර වෙනවා රවුෆ් හකින් ඇතුළු පිරිසක් විපක්ෂයට යමත් එක්ක. ඒ මොහොතේදී අපි තනතුරු ගත්තේ නැහැ, වරදාන ගත්තේ නැහැ. අපි සංස්ථා සභාපතිකම් ගත්තේ නැහැ, ඇමතිකම් නියෝජ්‍යමතිකම් ගත්තේ නැහැ. අපි රටේ ජනතාව වෙනුවෙන් චන්ද්‍රිකා මැතිණියට කොන්දේසි දාලා රටේ ජනතාවට ස්වාධීන කොමිෂන් සභා ටික, ඒ වගේම රුපියල් 25000ට වඩා අඩු ණය කපා හැරීම, ඇමති ධූර 20කට සීමා කිරීම, වසරක් යනතුරු බඩු මිල පාලනය කිරීම, මේ ආදී ජනතාවට වාසි සහගත කොන්දේසි දාලා ජනතාවට සහන අරගෙන දුන්නා. ඒ වගේම තමයි දැන් පසුගිය පාර්ලිමේන්තුවේ අපි මන්ත්‍රී ධූර 6ක් තිබුණා. ඒ මන්ත්‍රී ධූර 6 ඉතා ඉහළින් තමන්ගේ කාර්යභාරය ඉටු කරා. 3267 වාරයක් අපේ മന്ത്രിවරු ටික පාර්ලිමේන්තුවේ අපේ 6 දෙනා මැදිහත් වෙලා 3267.
827 වාරයක් අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ මැදිහත් වෙලා තිනවා. පාර්ලිමේන්තුවේ අංක 1 අනුර සහෝදරයා, 2 බිමල් සහෝදරයා, 3 නලින්ද ජාති සහෝදරයා, 5 හඳුන්නේති සහෝදරයා, 19 අපේ විජිත් සහෝදරයා, 22 අපේ ගලපති සහෝදරයා. ඉතින් 22කින් මෙහා අපේ සියලු මන්ත්‍රීවරු ඉන්නවා. අද පාර්ලිමේන්තු නියෝජනය කරන ඔය අනිකුත් පක්ෂවල ඔය කණ්ඩායම් තුනේම අය කොතනද ඉන්නේ? පාර්ලිමේන්තු කාර්යභාරය තුනේ මිරිස් කුඩු ගහගෙන නෙවෙයි, පොත්පත් වලින් ගහගෙන නෙවෙයි, පුටු වලින් ගහගෙන නෙවෙයි. පාර්ලිමේන්තුවේ කාර්යභාරයෙන් ඉතා ඉහළින් අපි අපේ වගකීම ඉටු කරලා තිබෙනවා. අපි මේ රටේ අපිට දීපු හැම ඡන්දෙකම ගෞරවය රැකලා තිබෙනවා. ඔවුන්ට සාධාරණ ඉටු කරලා තිබෙනවා. ඒ ඡන්දයේ වටිනාකම රැකලා තිබෙනවා. ඒ නිසා ඒ විශ්වාසය අපේ රටේ ජනතාව තුල තිබෙනවා. නිසා බොහෝ දෙනෙක් අද කියන දේ තමයි අපිට හම්බෙන අපිව අඳුනගන්න හැමෝම කියන දේ තමයි ඕගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. ඕගොල්ලන්ගේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. රට යන්නේ හොඳ තැනකට නෙමෙයි. අගෝස්තු 5න් පස්සේ MCC එක අත්සන් කරනවා. අගෝස්තු 5න් පස්සේ තවදුරටත් ජනතා පීඩනය වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙනවා. තෙල් මිල අඩු කරන්නේ නැහැ. ඉතින් මේ වගේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. රැකියා අහිමි වෙනවා බොහෝ දෙනෙකුගේ. ඒ වගේම වැඩ කරන ජනතාව පැත්තෙන් කප්පාදු වීම ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. දැනටමත් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමයට කප්පාදු කරා ජනවාරි මාසයේ සිට වැඩි වෙන්න නියමිතව තිබුණා. ඒකම රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම නතර කරා. ඒ වගේම රුපියල් 15000 දීමනාව නැතිර කරා පරිපාලන සේවය. ඉතින් මේ කප්පාදු කිරීම රැසකට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. වතු සේවකයා රුපියල් 1000 වැඩි කරේ නැහැ. මාතු පළවෙනිදා සිට. ඉතින් මේ වගේ වටපිටාවක් ඇතුලේ ඊටාම පැහැදිලිව තවදුරටත් ජනතා පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ලබන අගෝස්තු 5න් පස්සේ මේ ආණ්ඩුවේ ඡන්දෙ පෙනිපෙනී මෙහෙම කප්පාදු කිරීම කරා නම් ඡන්දෙන් පස්සේ ජනතාවට යන එන මං නැති වෙනවා. ඔවුන්ට පිහිටට ඉන්නේ ජාතික ජනබලවේගයේ මාලිමාවේ අපි අපේ කණ්ඩායම. නිසා අපේ පිරිස වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යවීම ඇතුලේ තමයි ඔවුන්ට රැකවරණයක් තිබෙන්නේ. නිසා අන්නේ රැකවරණ වෙනුවෙන් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව සූදානම් මාලිමාවේට ඡන්දෙ දීලා අපේ අපේක්ෂකයන්ට ඡන්දෙ දීලා වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ අසුන්වල වාඩි කරවන්න ඔවුන් සූදානම්ින් ඉන්න. වාඩි කරවලා නිකන් තියන්න නෙවෙයි. ඔවුන් වෙනුවෙන් හඬ නගන්න, ඔවුන් වෙනුවෙන් අරගල කරන්න. ඒ වගේම ඒ ලබා දෙන බලය අපි සහතික ලෙසම කියනවා. අපිට ලබා දෙන බලය ඉතිරි අවුරුදු 5 තුල මේ රටේ දේශපාලන ගමන වෙනස් කරන්න, මේ රටේ ආණ්ඩුව කරන පක්ෂයේ බවට මාලිමාව ජාතික ජනබලවේගයේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස, විකල්ප දේශපාලන ව්‍යාපාරයක් ලෙස රට තුල ගොඩනගලා මේ රටේ ජනතාවට මේ දුක් විඳින ජනතාව මේන් මුදව ගන්න, අධ්‍යාපනය අහිමි වෙච්ච ජනතාවට ඒ අධ්‍යාපනය ලබා දෙන්න, සෞඛ්‍ය අහිමි වෙච්ච ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන කරන වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් සහිත හොරකම වංචාව දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීමේ ගමන අපි අගෝස්තු 5න් පසු ආරම්භ කරනවා. අපිට ඒ ලබා දෙන බලයත් එක්ක. අපිට අවසාන වශයෙන් ප්‍රශ්න අහන්න වෙලාවක් නැති නිසා තමයි ඔබතුමාට එක දිගට කතා කරගෙන යන්න අදහස් ඉදිරිපත් කරන ජනතාවට මේ අවස්ථාව ලබා දුන්නේ. අනුෂ අපිට අහනවා නම් කාරණා බොහොමයක් තියෙනවා දැනුවත් විය යුතු කාරණා නේද? ඔව් ඒ කොහොම වුණත් අපි ඉතින් තව දින 15ක් 18ක් කර කිව්වත් වගේ අපිට තියෙනවා. අපි බලමු සියත තුලින් අපි වැඩි වැඩියෙන් අවස්ථාව ලබා දෙනවා මේ වෙලාවේදී ජනතාව නියෝජනය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අපේක්ෂකයින්ට ඔබට කතා කරන්න. ඒක නිසා ඒ අවස්ථාව විවෘත කරන ගමන් අපි ගම්පහ දිස්ත්‍රික් ජාතික ජනබලවේග අපේක්ෂක මහින්ද ජයසිංහ මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නාට. හරි එහෙමනම් අපිත් සමුගෙන යන්නම්. නැවත හමු වෙද්දී හෙට උදේ බලමු රටේ තත්ත්වය කුමනාකාර වේවිද කියන එක පිළිබඳව. දැන් ඊයේ සමුගෙන යනකොට තිබ්බ තත්ත්වෙනේ මේ අද හමු වෙනකොට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හැමෝගෙම දායකත්වයේ සහයෝගයෙන් මත මේ නැවත මතුවලා තියෙන වසංගත තත්ත්වය ඇති වී තිබෙන බිය සැක සංකා දුරු කරගන්න ලැබෙවි කියලා. සුබ දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.